සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම anyone can learn නාලිකාවෙන් ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ 9 ශ්‍රේණිය පළමු ඒකකයේ දෙවෙනි පාඩමයි. මේකෙදි මම ඔයාලට ශුද්‍ර ජීවීන්ගේ ආර්ථික වැදගත්කම පිළිබඳව විස්තර කරලා දෙනවා. එහෙනම් ඔයාලා මගේ නාලිකාව subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරලම පාඩමට එකතු වෙන්න කියමින් අපි පාඩම පටන් ගමු. මේ පෘථිවි ගෝලය ගත්තාම මේ පෘථිවි ගෝලය තුල අපිත් එක ජීවියෙක් පමණයි. අපි මේ පෘථිවි ගෝලය තුල ජීවත් වෙනවා නම් අපි ජෛව ගෝලය සමග විවිධ සම්බන්ධතා ඇති කරගන්න වෙනවා. ඒකෙදි අපිට ඇහැට පේන මහා ජීවීන් සමග සහ ඇහැට නොපෙනෙන අන්වීක්ෂීය ජීවීන් සමග අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වන්න වෙනවා. ඒකෙදි එක් එක් ජීවීන් අපිට කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳව තමයි මේ මාතෘකාව යටතේ අපි කතා කරන්නේ. එතකොට ශුද්‍ර ජීවීන්ගේ ආර්ථික වැදගත්කම කියන්නේ මොකක්ද? ශුද්‍ර ජීවීන් අපේ ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳව ඉගෙන ගැනීම. එතකොට අපේ ආර්ථිකයට මේ ශුද්‍ර ජීවීන් හිතකර අයුරින් බලපාන්න පුළුවන්, අහිතකර අයුරින් බලපාන්න පුළුවන්. මම ඔයාලට අද පාඩමේ සාකච්ඡා කරන දේවල් පිළිබඳ සාරාංශයක් ගොඩනගලා පෙන්නනවා. දැන් බලන්න, ශුද්‍ර ජීවීන්ගේ ආර්ථික වැදගත්කම ගැන කතා කරනකොට අපිට ආර්ථික වශයෙන් හානි ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම අපිට ආර්ථික වාසි ගෙන දෙන්නත් පුළුවන්. අද මාතෘකාව ආර්ථික හානි පිළිබඳව. ඒකෙදි අපි ශේෂ්ත්‍ර කීපයක් ඔස්සේ කතා කරනවා. 1. ශුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන රෝග සම්බන්ධව. 2. ආහාර නරක කිරීම හා සම්බන්ධව ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. 3 එක ජෛව රසායනික අවි ගැන. මේ අතර අපි මේවා තවදුරටත් සාකච්ඡා කරනවා. රෝග ඇති කිරීම සම්බන්ධයෙන් කතා කරොත් එහෙම රෝග සම්ප්‍රේෂණ ක්‍රම ගැන කතා කරනවා. ඒකෙදි අපිට හම්බ වෙනවා වාතය, ජලය, ආහාර, ස්පර්ශය සහ වාහකයින් පිළිබඳව. ඒ වගේම ව්‍යාධි ජනකයන් කියලා කාණ්ඩයක් ගැන අපි කතා කරනවා. ව්‍යාධි ජනකයන් කියන්නේ මේ රෝගය ඇති කිරීමට දායක වන ශුද්‍ර ජීවියන්. එතකොට ඒ කට්ටියගේ වර්ග කීපයක් ගැන අපි කතා කරනවා. වෛරස, දිලීර, බැක්ටීරියා සහ ප්‍රොටෝසුවාවන් ගැන. ඊළඟට අපි කතා කරනවා ආහාර නරක කිරීම ගැන. මේකෙදි ආහාරයකට වෙන්න පුළුවන් හානිය ආකාර 3ක් ගැන කතා කරනවා. එකක් ආහාරයේ ගුණාංග වෙනස් වීමේ ක්‍රම. ඊගාවට ඒකට හේතු වන ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයන්ට බලපාන සාධක. ඒ වගේම ආහාර මත ශුද්‍ර ජීවීන් ක්‍රියා කරන ආකාරයන් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අද පාඩම තුලදී මම ඔයාලට මෙන්න මේ කියන කරුණු ඔස්සේ විස්තර කර දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ශුද්‍ර ජීවීන් මගින් මිනිසාට ඇතිවන රෝග සම්බන්ධයෙන් කතා කරන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕනේ වචන 3ක් තියෙනවා. විද්‍යාවේදී භාවිතා කරන වචන 3ක් තියෙනවා. පළවෙනි එක ව්‍යාධි ජනකයන් කියනවා. කවුද මේ ව්‍යාධි ජනකයන් කියන්නේ? රෝගකාරක බැක්ටීරියාවන්, වෛරස, දිලීර සහ ප්‍රොටෝසෝවාවන් වැනි අන්වීක්ෂීය ජීවීන් මේකට අයිති වෙනවා. මෙයාලා විසින් තමා මිනිසාට රෝග ඇති කරන්නේ. ඊගාවට අපි කතා කරනවා ධාරකයින් කියලා කණ්ඩායමක් ගැන. ධාරකයා වෙන්නේ කවුද? ව්‍යාධි ජනකයා විසින් හානි කරන, ඔවුන්ට ජීවත් වීමට උපස්තරයක් සපයන ජීවීන් තමා ධාරකයන් වෙන්නේ. එතකොට මිනිසා කියන්නේ එක් ධාරකයෙක්. ඊට අමතරව මිනිසාට ප්‍රයෝජනවත් වෙන සතුන්ට හා ශාකවලටත් ධාරකයන් කියලා කියනවා. එයාලටත් ශුද්‍ර ජීවීන්ගෙන් බලපෑම් එන නිසා. ඊගාව කාණ්ඩය අපි හඳුන්වනවා වාහකයන් කියලා. දැන් මේ ශුද්‍ර ජීවීන් අන්වීක්ෂීය ජීවීන්නේ. මෙයාලට සංචරණ උපාංග තියෙන්න පුළුවන්. ඒත් විශාල දුරකට ගමන් කිරීමේ හැකියාව මෙයාලට නැහැ. මෙයාලා ඒ වෙනුවෙන් යොදා ගන්න ක්‍රමවේදයක්. එක් ධාරකයෙක්ගේ සිට
තවත් ධාරකයෙක් වෙත ගමන් කරන්න ක්‍රමයක් යොදා ගන්නවා. එතකොට ව්‍යාධි ජනකයා ධාරකයා වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා දායක වන ජීවීන් අපි හඳුන්වනවා වාහකයන් කියලා. ඒකෙදි අපිට හම්බ වෙනවා මදුරුවන්, මැස්සන්, වැලි මැස්සන්, කැරපොත්තන් වගේ ජීවි. දැන් අපි කතා කරමු ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් ක්‍රම. පළවෙනි ක්‍රමය වාතය මගින් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. තවත් ආකාරයක් තියෙනවා ජලය භාවිතා කරලා සම්ප්‍රේෂණය. ආහාර මගින් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ වගේම ස්පර්ශය මගින් සම්ප්‍රේෂණය වෙන්නත් පුළුවන්. මීට අමතරව මෙයාලා වෙනත් ජීවියෙක් භාවිතා කරලා ඒ ජීවියා මගින් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ අය අපි හඳුන්වනවා වාහකයන් කියලා. හොඳයි. දැන් අපි බලමු ව්‍යාධි ජනකයෙක් කොහොමද රෝගී පුද්ගලයෙකුගේ සිට නිරෝගී පුද්ගලයෙකු කරා යන්නේ වාහකයෙක් භාවිතා කරලා. දැන් අපි රෝගී ධාරකයා කියලා මෙතනදී හඳුන්වන්නේ රෝගියෙක්. ඒ රෝගියා තුල ව්‍යාධි ජනකයා ඉන්නවා. එතකොට මේ ව්‍යාධි ජනකයා යන්න ඕනි නිරෝගී පුද්ගලයෙක් වෙත. අර අපි කලින් කතා කරපු රෝග සම්ප්‍රේෂණ ක්‍රමයක් භාවිතා කරලා මෙයා යන්න ඕනි. දැන් කතා කරන්නේ අපි වාහකයෙක් භාවිතා කරලා යන ක්‍රමයක් ගැනනේ. එතකොට මේකට තෝරගන්නවා මේ ව්‍යාධි ජනකයා වාහකයෙක්. ලීෂ්මානියාව කියන රෝගී තත්ත්වය ඇති කරන්න දායක වන ශුද්‍ර ජීවියා සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්න වාහකයා තමයි මේ රූපයේ දැක්වෙන්නේ. එතකොට මෙයා පරපෝෂී ජීවියෙක්. එයා සතුන්ගේ ලේ උරා බොන සතෙක්. එතකොට මෙයා මේ වාහක ජීවියා මේ රෝගී පුද්ගලයාගේ ලේ බොනවා. දෂ්ට කිරීමෙන් පසු ලේ බොනවා. ඒ බොනකොට මොකද වෙන්නේ? මෙයාගේ රුධිරය තුල ඉන්න ව්‍යාධි ජනකයා මෙයාගේ ශරීරයට ඇතුල් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නව ධාරකයෙක් ඉන්නවා නිරෝගී පුද්ගලයෙක්. හැබැයි එයාගේ ශරීරය තුල මේ ව්‍යාධි ජනකයා නැහැ. දැන් මේ වාහකයාගේ ශරීරය තුල ව්‍යාධි ජනකයා ඉන්නවා. මෙයා ගිහිල්ලා රුධිරය උරා බොනකොට මොකද්ද වෙන්නේ? මෙයාගේ කේටයත් සමග නව ධාරකයාගේ රුධිරයට ඇතුල් වෙනවා මේ ව්‍යාධි ජනකයා. ඊට පස්සේ ඒ ව්‍යාධි ජනකයා නව ධාරකයාගේ ශරීරය තුල බෝ වීමෙන් වර්ධනය වෙලා නව ධාරකයාත් රෝගියෙක් බවට පත් කරනවා. ඔය විදිහට තමයි වාහකයෙක් භාවිතා කරලා රෝගී පුද්ගලයෙකුගේ සිට නිරෝගී පුද්ගලයෙකු දක්වා ව්‍යාධි ජනකයා සම්ප්‍රේෂණය වන්නේ. දැන් අපි කතා කරමු ශුද්‍ර ජීවීන් නිසා මිනිසාට වැළඳෙන රෝග කිහිපයක් පිළිබඳව. මේ සෙම්ප්‍රතිශ්‍යාව හැදීමට දායක වන්නේ වෛරසයක්. ආසාදිත කෙළබිඳිති හා දූවිලි මගින් ශ්වසන මාර්ගයට මේ රෝගකාරකයා ඇතුල් වෙන්න පුළුවන්. ඒ වුණාම මොකද වෙන්නේ? ව්‍යාධි ජනකයා අපේ ශ්වසන මාර්ගයේ තියෙන පෘෂ්ඨයට හානි සිද්ධ කරනවා. ඒ වගේම පසුගිය වසර කිහිපය තුළ ඩෙන්ගු රෝගය කියන එකත් ප්‍රසිද්ධ වුණා. මේ වෛරසයක් මගින් පැතිරෙන රෝගී තත්ත්වයක්. ව්‍යාධි ජනකයා ශරීරගත වාහකයා දෂ්ට කිරීමෙන් එයාගේ ශරීරයට ඇතුල් වෙලා ඊට පස්සේ නිරෝගී පුද්ගලයාට නැවත දෂ්ට කිරීමේදී වාහකයාගේ ශරීරයේ තියෙන ව්‍යාධි ජනකයා ඇතුල් වෙලා මේ රෝගය වැළඳෙන්න පුළුවන්. එතකොට මේ ව්‍යාධි ජනකයා භාවිතා කරනවා වාහකේ. මේ වාහකයා අපි හඳුන්වනවා ඊඩීස් කියන ගණයට අයිති වාහකයක්. මේ විශේෂ වර්ග කිහිපයක් තියෙනවා. එතකොට මෙයාලා දෂ්ට කිරීමෙන් නව ධාරකයා රෝගී තත්ත්වයට පත් වෙනවා. එහෙම වුණාම එයාට අධික උණ, හිස රදය, හන්දි වේදනාව, මස් පිඩු වේදනාව, ඇස් යට අධික වේදනාව, හමී රතු පැහැපැල්ලම්, වමන ඇතිවීම, ඒ වගේම අවසානයේදී රක්තපාත තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ රුධිරය ගලන්න පටන් ගන්නවා නාසයෙන්, මුඛයෙන් වගේ රුධිරය වහනය වෙන්න පටන් ගන්නවා. ඒක අවසානයේදී මාරාන්තික වෙනවා මේ රෝගී තත්ත්වය. ඊගාවට අපි කතා කරනවා ඒඩ්ස් රෝගය ගැන. ආසාදිත පුද්ගලයෙක්ගේ රුධිරය හෝ
ලිංගික ශ්‍රාවයන් මගින් මේක සම්ප්‍රේෂණය වෙන්නේ. එහෙනම් ලිංගික ක්‍රියාකාරකම් වලින් හෝ එහෙම නැත්නම් ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුට පාරවිලයනයකදී ඇතුල් වීමෙන් මේක වැළඳෙන්න හැකියාව තියෙනවා. එතකොට තියෙන தත්ත්වය තමයි මේක අධික දරුණු රෝගී තත්ත්වයක්, මාරාන්තිකයි. ඒකට හේතුව මේ වෛරසය පහර දීමකට ලක් කරන්නේ මිනිසාගේ ප්‍රතිශක්ති පද්ධතියේ වසා සෛලවලට. එහෙම වුණාම මේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය ක්‍රමානුකූලව ටිකෙන් ටික බිඳ වැටිලා අවසානයේදී ඒ පුද්ගලයා වෙනත් රෝගී තත්ත්වයකින් මිය යෑමේ හැකියාවටපත් වෙනවා. දැන් බලන්න මේ රූපයේ ඉන්නවා නිරෝගී පුද්ගලයෙක්. මේ පුද්ගලයාට ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් පසු කාලයක ඒ පුද්ගලයාගේ ශරීරයේ ස්වභාවය වෙනස් වෙලා තියෙන ආකාරය බලන්න. මේකට දිගු කාලයක් යනවා. හැබැයි මේ අතර කාලය තුල මේ පුද්ගලයාගේ රුධිරය හෝ ලිංගික ශ්‍රාවයන් වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළු වුණොත් එහෙම ඒ පුද්ගලයා රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට මිනිසාම තමයි භාවිතා කරලා තියෙන්නේ රෝග සම්ප්‍රේෂණය සඳහා. ඊළඟට ඉබෝලා කියන වෛරසය. මේකත් පසුගිය කාලයේ වසංගතයක් විදියට පැතිරුණා. මේ කොරෝනා සමයේත් අප්‍රිකාවේ රටවල් කිහිපයක නැවත හිස ඔසවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ආසාදිත පුද්ගලයෙකුගෙන් මේ වෛරසය වාතයට එකතු වෙලා, ජලයට එකතු වෙලා, ආහාරවලට එකතු වෙලා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ වගේම ආසාදිත පුද්ගලයෙක් ස්පර්ශ කිරීමෙන් යන ඕනෙම ක්‍රමයකින් මේක සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ශ්වසන මාර්ගය, ආහාර මාර්ගය සමහරහා ඇතුල් වෙන්න පුළුවන් දරුණු රෝගී තත්ත්වයක්. මේක මාරාන්තික රෝගී තත්ත්වයක්. මේකත් වෛරසයක් මගින් ඇති කරන්නේ. ඒ වගේම පැපොල. සමහර විට මේ කතා කරනකොටත් ඔයාලට මේ රෝගී තත්ත්වය වැළඳිලා සුව වෙලා ඇති. මේක ඇති කරන්නේත් වෛරසයක් මගින් ආසාදිත පුද්ගලයෙකුගෙන් එළියට යන වෛරස් අඩංගු ශ්‍රාවයන් ස්පර්ශ වීමෙන්, ශ්වසන මාර්ගයෙන් හෝ ආහාර මාර්ගයෙන් හෝ සමෙන් ඇතුල් වීමෙන් මේක වැළඳීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ධාරකයාගේ ශරීරයේ බහිෂ්චර්මීය සම්භවයක් තියෙන සියලුම ස්ථානවල තුවාල හට ගන්නවා, ගෙඩි හට ගන්නවා. ඒක හැමේ විතරක් නෙමෙයි, බහිෂ්චර්මීය සම්භවයක් තියෙනවා ශ්වසන මාර්ගයේ ඇතුළ බිත්තිය. ඒ වගේම ආහාර මාර්ගයේ ඇතුළ බිත්තියෙත්. දැන් අපි කතා කරමු බැක්ටීරියා රෝග ගැන. බැක්ටීරියාවන්ගෙන් ඇති කරන පළවෙනි රෝගයේ විදිහට මම කතා කරන්නේ ක්ෂය රෝගය ගැන. ආසාදිත පුද්ගලයෙකුගේ කිවිසීමේදී පිටවන කෙළ බිඳිති. වෙනත් නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුල් වීමෙන් මේ රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශ්වසන මාර්ගය හා සම්බන්ධ වෙන බැක්ටීරියාවක් මෙයයි කෙළ බිඳිති අපේ ශරීරයේ ශ්වසන මාර්ගයට මොනියම් ක්‍රමයකින් හෝ ඇතුල් වුණොත් එයාලා බෝවීමක් සිද්ධ වෙනවා අපේ ශ්වසන මාර්ගයේ ඇතුල් පෘෂ්ඨයේ. ඊට පස්සේ මෙයාලා මොකද කරන්නේ? අපේ ශ්වසන මාර්ගයේ තියෙන ගර්ත විනාශ කරනවා. අවසානයේදී ධාරකයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙලා ශ්වසන දැන් මේ ගිය පුද්ගලයෙකුගේ පෙනහැල්ලක් කපලා බලපුවාම අපිට දකින්න පුළුවන් වෙනවා ඔය විදිහට මේ බැක්ටීරියා විසින් පෙනහළු විනාශ කරලා දාලා. එතකොට ශ්වසනය කිරීමේ අපහසුතාවයක් ඇති වෙලා පුද්ගලයා මිය යනවා. ඊගාවට උණ සන්නිපාතය ගැන කතා කරොත් ආසාදිත පුද්ගලයෙකුගේ කිවිසීමේදී පිටවන කෙළ බිඳිති. ශ්වසන මාර්ගයට ඇතුල් වෙලා අධික උණක් ඇති වෙන්න පුළුවන්. දැන් කතා කරමු බැක්ටීරියාවන් මගින් ඇති කරන පිට ගැස්ම කියන රෝගී තත්ත්වය ගැන. ව්‍යාධි ජනකයා සමහරහා රුධිරයට ඇතුල් වීමෙන් රෝගය වැළඳෙනවා. එතකොට මෙයා බැක්ටීරියාවක්. මෙයා වැඩිපුර ගැවසෙනවා යකඩ අයන අන්තර්ගත ස්ථානවල. යකඩ අයන තියෙන ස්ථානවල වැඩිපුර මෙයා හැසිරෙනවා. ඒක නිසා තමයි කියන්නේ දරුවනි මලකඩ කියන්නේ යකඩ අයන සහිත ස්ථාන. එතකොට මලකඩ ඇණයක් හෝ මොකක් හරි මලකඩ අන්තර්ගත යකඩයකින් අපේ ශරීරයේ තුවාලයක් වුණොත් එතනින් මේ ව්‍යාධි ජනකයා ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා තමයි අපි පිටගැස්ම සඳහා ඉන්ජෙක්ෂන් එකක් භාවිතා කරන්නේ. එතකොට මේ ශුද්‍ර ජීවියා අපේ ශරීරයට ඇතුල් වුණාම මොකද්ද වෙන්නේ? අපේ ශරීරයේ අපගේ කොඳුයට පේලියේ ස්නායු
වලින් ඇති කරන බලපෑමෙන් ඒ පසුපස ප්‍රදේශයේ පේශි හැකිලීමකට ලක් කරනවා. පේශි හැකිලෙනකොට කොඳු ඇට පෙළි මේ ආකාරයට වක්‍රව දැඩි වීමක් සිද්ධ වෙනවා. එතකොට නාවි පද්ධතිය තමයි මෙයාගේ හානිය සිද්ධ වෙන්නේ. ඊළඟට බැක්ටීරියාවන් මගින් සම්ප්‍රේෂණය වන ගොනෝරියාව කියන ලිංගික රෝගය. ආසාදිත පුද්ගලයෙකුගේ ලිංගික ශ්‍රාවයන් ප්‍රජනක පද්ධතිය හරහා හෝ ආහාර මාර්ගය හරහා හෝ රුධිරයට ඇතුල් වීමෙන් මේ රෝගී තත්ත්වය වැළඳෙනවා. මේ රෝගී තත්ත්වය වැළඳුනහම ලිංගික ප්‍රදේශවලට හානි සිද්ධ වෙනවා. ඒ වගේම ශරීරයේ සම ආශ්‍රිත ප්‍රදේශවලටත් හානි සිද්ධ වෙනවා. දැන් අපි කතා කරමු දිලීර ආශ්‍රිතව වැළඳෙන්න පුළුවන් රෝග කිහිපයක් ගැන. පළවෙනි රෝගය මම තෝරගත්තා ඉස්සොරි. ආසාදිත පුද්ගලයෙකුගේ පනාවකින් පීරීමෙන් සම හරහා ඇතුල් වෙන්න පුළුවන්. මොකද පනාවේ තැවරිලා මේ දිලීරය ඇතුල් වෙන්න පුළුවන් තවත් පුද්ගලයෙකුගේ හිසේ සම මත. එතකොට මේ සම මත මෙයාලා වර්ධනය වුණාම වියලි වෙලා පොතු ගැලවීමකට ලක් වෙනවා. එතකොට හිස පිරෙන අවස්ථාවකදී මේ වියලි වී ගිය චර්මීය කොටස් ගැලවි ඉවත් වෙනවා. ඒවා අපි හඳුන්වනවා ඉස්සොරි කියලා. තවත් ඒ වගේම දිලීර මගින් ඇති කරන රෝගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් අලුහම්. ආසාදිත පුද්ගලයෙක් ස්පර්ශ කිරීමෙන් හෝ සමහරහා එහෙම නැත්නම් ඇඳුම් වලින් මේ දිලීරේ වෙනත් නිරෝගී පුද්ගලයෙකුගේ සමට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. එහෙම ඇතුල් වුණාම මොකද වෙන්නේ? මෙයාලගේ හැමී තැන් වල සුදු පැහැති පැල්ලම් ඇති කරනවා. ඒක අලු පැහැයට හුරු නිසා තමයි අලුහම් කියලා අපි හඳුන්වන්නේ. මෙතනදී මෙලනින් වර්ණකය ඇති කරන සෛලවලට හානි පැමිණීමක් සිද්ධ කරනවා මේ දිලීරය මගින්. දැන් අපි කතා කරමු ප්‍රොටෝසෝවා වර්ගයට අයිති ක්ෂුද්‍ර ජීවීන් මගින් ඇති කරන රෝගී තත්ත්වය. පළවෙනි එක ඇමීබා අතිසාරය. එන්ටැමීබා හිස්ටොලයිටිකා කියලා හඳුන්වන ඇමීබාවෙක් අපේ ශරීරය තුල ඉන්නවා. දූෂිත ආහාර හා ජලය අපේ ශරීරගත වුණාම මේ ක්ෂුද්‍ර ජීවියා එයා ප්‍රතිවිෂ සංශ්ලේෂණය කරපුවාම මොකද්ද වෙන්නේ? අපේ ශරීරයේ තුල විෂ අන්තර්ගත වීම නිසා අපේ ශරීරයෙන් අඛණ්ඩව මල පහ දියර ස්වරූපයෙන් ඉවත් වීමට පටන් ගන්නවා. ඒක අපි හඳුන්වනවා අතිසාරී රෝගී තත්ත්වයක් කියලා. ඊගවට අපි කතා කරමු ප්‍රොටෝසෝවාවෙක් මගින් බෝ වෙන මැලේරියාව කියන රෝගය. අතීතයේදී ලංකාවේ හඳුන්වුවේ කැලෑවුණ කියලා. ඒ තරමටම මේක මාරාන්තික විදිහට වියලි කලාපයේ පුරා අධික ලෙස පැතුරුණා. ඒකෙන් බොහෝ මිනිසුන් මැරිලා ගියා. එතකොට මේ ව්‍යාධි ජනකයාට බෙහෙතක් හොයාගෙන මෙයා පාලනය කරාට නැවතත් ලංකාවට ඇවිත් තියෙනවා කියලා කියනවා ඉන්දියාව වගේ රටවල් වලින් මේ රෝගී තත්ත්වය. එතකොට මේ ව්‍යාධි ජනකයා ශරීරගත වුණාම මෙයා අපේ ශරීරයේ රුධිර සෛල වලට හානි කරනවා. ඒ වගේම අක්මා සෛල වලටත් හානි කරනවා. ඊට පස්සේ මෙයා රුධිර සෛල වලට හානි කරලා රුධිරයේ සෛලයක් ඇතුළට ගිහිල්ලා බෝ වුණාට පස්සේ ඒ රුධිර සෛල විනාශ කරගෙන එළියට එන අවස්ථාවේදී අධික උණ වෙවිලීම ඇති වෙනවා. ඒකට බොහෝසේ මෙයා රුධිර සෛල විනාශ කිරීමකට ලක් කරනවා. මෙයා සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? මෙයා සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නවා වාහකය. ඒ වාහකයා ඇනෝපිලස් වර්ගයේ මදුරුවන් තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට මේ වාහකයා නිරෝගී පුද්ගලයෙකුට ඇතුල් වෙලා රෝගී තත්ත්වයක් ඇති කරපුවාම අධික උණ, හිස රදය, වමනය, වියලි කැස්ස, බඩ රිදීම, වෙවුලීම ආදී විශාල රෝග ලක්ෂණ තොගයක් පෙන්වනවා. මේකත් මාරාන්තික තත්ත්වයට පත් වෙනවා. නමුත් මේ වෙනකොට නම් මේ සම්බන්ධයෙන් ඖෂධ හොයාගෙන තියෙනවා. ඊළඟට අපිත් කතා කරන්නේ ලීෂ්මානියාව කියන රෝගී තත්ත්වය. මේකත් ප්‍රොටෝසෝවාවෙක් මගින් බෝ වෙන්නේ. මේ ව්‍යාධි ජනකයා ශරීරගත වෙන්න භාවිතා කරන වාහකයා වෙන්නේ වැලි මැස්සා. සමහර ප්‍රදේශවල හඳුන්වනවා හෝහපුට කියලා. වැලි මැස්සා කියන මේ සත්වයා ඊටා කුඩා සතෙක්. මෙයා දෂ්ට කිරීමේදී
එයාගේ ශරීරයේ තුල මේ ව්‍යාධි ජනකයා හිටියොත් එයා වාහකයෙක් වෙනවා. එතකොට මේ ව්‍යාධි ජනකයා ශරීරයට ඇතුල් වුණාම මොකද වෙන්නේ? ධාරකයාගේ සුව කළ නොහැකි තත්වයේ තුවාලයක් ඇති කරනවා. මේ රෝගය එන්න උත්සන්න වෙනවා. මුලදී හැමේ තුවාල ඇති කරලා ඊට පස්සේ මෙයා රුධිරයට ඇතුල් වෙලා රුධිරය හරහා ශාරීරියේ විවිධ අවයව වලට ගිහිලා ඒ අවයව වලටත් හානි සිදු කරනවලු. මේ ව්‍යාධි ජනකයා වැඩිපුර අපිට හම්බ වෙන්නේ වියලි කලාපයකට හේතුව වැලිමැස්සන් වැඩිපුර අපිට හම්බ වෙන්නේ වියලි කලාපේ නිසා. දැන් අපි කතා කරමු ශුද්‍ර ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම කොහොමද කියලා. ශුද්‍ර ජීවියෙක් ආහාරයක් මත වර්ධනය වුණොත් මොකද්ද වෙන්නේ? එයා නිසා අර ආහාරයේ ගුණාත්මක අගය සහ බාහිර පෙනුමේ ස්වභාවය වෙනස් වෙනවා. මේක ආකාර කීපයකට අපිට දකින්න පුළුවන්. ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වීමක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම ආහාරයේ අභ්‍යන්තර රසායනික සංයුතියන්ගේ වෙනස් වීමක් විදිහට දකින්නත් පුළුවන්. ඒ වගේම මේ ආහාරය පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් කිරීමක් මේ ශුද්‍ර ජීවීන් මගින් සිද්ධ කරනවා. දැන් අපි බලමු ශුද්‍ර ජීවීන් නිසා ආහාරයේ ගුණාංග වෙනස් වෙන ක්‍රම. පළවෙනි ක්‍රමය වර්ණ වෙනස් වීමක් විදිහට දකින්න පුළුවන්. ඒකෙදි ස්වභාවික පැහැය වෙනස් වෙනවා. දැන් බලන්න මේ ඇපල් ගෙඩියේ ස්වභාවය. මේ කැරට් අලයක් තියෙනවා. ඊගාවට මේ චීස් වල ස්වභාවය පුස් කාලා. එතකොට වර්ණ වෙනසක් විදිහට අපිට මේක දකින්න පුළුවන් වෙනවා මේ ශුද්‍ර ජීවීන් වර්ධනය වුණ නිසා. ඊගාවට වයනේ වෙනස් වීම. මොකද්ද දරුවනේ වයනේ කියන්නේ? අතට අරගෙන අතින් තද කරලා බලනකොට අපිට දැනෙන ස්වභාවය. එතකොට අපිට දැනෙනවා නම් සෙවල ගතියක් අලුත් පිටම ගත්තොත් ඒකේ අපිට නොදැනෙන සෙවල ගතියක් පරණ වුණාම දැනෙන්න පටන් ගන්නවා. එහෙම සෙවල ගතියක් අතට දැනෙනවා නම් ඒ කියන්නේ මේකේ වයනේ වෙනස් වීමක් සිද්ධ වෙලා තිනවා ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා. ඊගවට පෙනුම වෙනස් වෙනවා. ස්වභාවික තත්ත්වයට වඩා වෙනස් ලක්ෂණ පෙන්වනවා මේ අවස්ථාවේදී. දැන් බලන්න මේ පළතුරු. අපි පළතුරු නරක් වුණා කියලා හඳුනාගන්නේ ඔය වගේ තැලිලා පොඩි වෙලා ඇඹරිලා වගේ ගිහින් තියෙනකොට අපි කෙලින්ම හඳුනා ගන්නවා මේක මේ නරක් වෙච්ච පළතුරක් කියලා. තවත් ක්‍රමයක් තියෙනවා අපිට ගන්ධය වෙනස් වීමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මස් වර්ගවල හිම ටක් ගාලා අපිට දැනෙනවා කුණු ගඳ. ඒකට හේතුව ඒක මත බැක්ටීරියාවන් වර්ධනය වෙනවා. ඒ වගේම මේ බැක්ටීරියාවන් වර්ධනය වෙලා පිට කරන වාෂ්පශීලී සංයෝග වලට ඇදිලා එනවා නිල මැස්සා. එතකොට එයාලා වහාම ඇවිල්ලා මේ ආහාර මත බිත්තර දාලා එයාලගේ වර්ගයාභව කිරීමක් සිද්ධ කරනවා. එහෙනම් නිල මැස්සෝ වැඩිපුර ආහාරයක් මත වහනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ආහාරය නරක වෙලා කියලා. ඒ වගේම රසයේ වෙනසක් විදිහට අපිට දකින්න පුළුවන්. අපිට ඔය කලින් කතා කරපු ලක්ෂණ නොපෙන්වන සමහර ආහාර තියෙනවා. ඒ ආහාර මත ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. වර්ධනය වුණාට අපිට ඒක බාහිර ලක්ෂණයක් විදිහට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ආහාරයට ගත්තාම අපිට ඒකේ රසයේ වෙනසක් විදිහට දැනෙනවා. එතකොට අපි මේ වගේ ආහාරයක් ගත්තොත් අපේ ශරීරයේ ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ශුද්‍ර ජීවීන් පිට කරන විවිධ රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට විෂ විය හැකියි. ඒක නිසා රසයේ වෙනසක් විදිහට අපිට මේක හඳුනා ගන්න හැකියාව තියෙනවා. දැන් අපි බලමු ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වේගවත් වීමට හේතු වන සාධක ගැන. පළවෙනිම සාධකයේ තමයි ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වේගවත් වෙන්න තෙතමනය බලපාන. එතකොට තෙතමනයේ සහිත පරිසරවල ශුද්‍ර ජීවීන්ට පීනා යෑමේ හැකියාව වැඩි නිසා මෙයාලා බෝ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් බලන්න මේ කිරි එකක් මත ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. ශුද්‍ර ජීවීන්ට පීනා යන්නත් පුළුවන්. ඒ වගේම එයාලගේ ශරීරය වියලීමෙනුත් ආරක්ෂා වෙනවා තෙතමනයේ සහිත ආහාරයක් මතදී. ඒ වගේම පරිසරයට විවෘත වුණාම ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට වැඩිපුර දායක වෙනවා. උදාහරණයක් විදිහට වායු ගෝලය තුල මේ අන්වීක්ෂීය ශුද්‍ර ජීවීන් ඉතා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මෙයාලා මේ වාතයත් එක්ක පාවෙවි ඉන්නේ. එහෙම ශුද්‍ර ජීවීන් විවෘත ආහාරයක් මත වැටෙන්න පුළුවන්. වැටුනොත් මෙයාලා ආහාරය එයාලට පෝෂණය ලබා ගැනීමෙන් බෝ වෙනවා.
එතකොට ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වැඩිවීමට බලපාන සාධකයක් තමයි ආහාරයක් විවෘතව තැබීම. එහෙනම් අපි හැම වෙලෙම ආහාරයක් වහලා තියෙනවා නම් යම්කිසි මට්ටමකින් මේක තුල ශුද්‍ර ජීවී නැත්තම් ඒක හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ශුද්‍ර ජීවීන්ට හිතකර උෂ්ණත්වයක් තියෙනවා වර්ධන වේගයේ උපරිමයෙන් පවත්වා ගන්න. සාමාන්‍ය කාමර උෂ්ණත්වය කියලා අපි හඳුන්වනවා සෙල්සියස් අංශක 25 30 අතර උෂ්ණත්වයේදී අධික වේගයෙන් මේ කට්ටියට වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒකින්ද ආහාරය රත් කරපුවාම ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා වගේම සිසිල් කරපුවාම ශුද්‍ර ජීවීන්ට වර්ධනය වීමේ හැකියාවක් නැති වෙනවා. ඒකින්ද ශීතකරණ වල දාලා තියෙන ආහාරවල ශුද්‍ර ජීවීන් වර්ධන වේගයත් අඩුයි. ඒ වගේම රත් කරපු ආහාරවල ශුද්‍ර ජීවීන් වර්ධන වේගයත් අඩුයි. නමුත් කාමර උෂ්ණත්වයේදී අධික වේගයෙන් වර්ධනය වීමට මෙයාලට හැකියාව තියෙනවා. දැන් අපි කතා කරමු ආහාර වර්ගය අනුව ශුද්‍ර ජීවී ක්‍රියාකාරකම් කොහොමද හඳුන්වා දෙන්නේ කියලා. පළවෙනි ආකාරය අපි කියනවා පැසීම කියලා. පැසීම සිදු වෙන්නේ දරුවනි යීස්ට් කියන ශුද්‍ර ජීවී කාණ්ඩය ග්ලූකෝස් සහිත ආහාර මත වර්ධනය වීම. එතකොට ග්ලූකෝස් සහ සීනි බහුල ආහාර මත මෙයාලා ක්‍රියා කරලා මධ්‍යසාර නිෂ්පාදනය කරනවා. ඒක අපි ප්‍රයෝජනයක් විදිහට යොදා ගන්නවා බේකරි කර්මාන්තයේදී. මධ්‍යසාර නිෂ්පාදනයේදී. මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා පැසීම කියලා. ඊගාව එක තමයි පූතිභවනය. පූතිභවනය කියන්නේ බැක්ටීරියාවන් වර්ධනය වෙනවා ප්‍රෝටීන බහුල ආහාර මතදී. ඒක හින්දා මෙයාලා ඉතා වේගෙන් වර්ධනය වෙලා මොකද්ද වෙන්නේ? අර ප්‍රෝටීන වල ස්වභාවය වෙනස් කරනවා. එතකොට ප්‍රෝටීන එයාලගේ ආහාරයක් කරගන්න නිසා මොකද්ද වෙන්නේ? එයාලා ආහාර ගන්නකොට පිටවන වායු වර්ග තියෙනවා. ඒ වායු අධික කුණු ගඳක් ඇති කරනවා. එතකොට කුණු ගඳ ඇතිවීම සඳහා බලපාන්නේ පූතිභවනය කියන බැක්ටීරියාවන් මගින් ඇති කරන තත්ත්වයක්. මේක ප්‍රෝටීන ආහාර මත තමයි සිදු වෙන්නේ. අනික් ලක්ෂණය තමයි මුඩු වීම කියලා අපි හඳුන්වන්නේ. මුඩු වීම කියලා අපි හඳුන්වන්නේ ලිපිඩ බහුල ආහාර මත සිදුවන ක්‍රියාකාරීත්වයන් නිසා ඇතිවන දුගඳ හැමීම. අවසාන වශයෙන් අපි කතා කරමු ජෛව රසායනික අවි ගැන. ශුද්‍ර ජීවීන් නිපදවන විෂ දූලක එහෙම නැත්නම් විෂ රසායනික ද්‍රව්‍ය හෝ ප්‍රබල ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් භාවිතා කළ තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ තුල අන්තර්ගත වෙන්නේ එක්ක විෂ රසායනික ද්‍රව්‍යයක් එහෙම නැත්නම් ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන්. මේ අවියකින් පහර දුන්නාම ඒකෙන් මේ ශුද්‍ර ජීවියා පරිසරයේ පුරා පැතිරෙනවා. ඒ පැතිරෙන ශුද්‍ර ජීවියා මගින් එයා ඇතුල් වෙන සියලුම ධාරකයන් විනාශ කරනවා. එතකොට මේකදී යොදාගන්නේ ප්‍රබල ව්‍යාධි ජනකයින් මාරාන්තික ව්‍යාධි ජනකයින් තමයි යොදාගන්නේ. මේක අති දරුණු අවියක් විදිහට අපි හඳුන්වනවා. මිනිසාට විතරක් නෙමෙයි වෙනස් සතුන්ටත් හානිය ඇති කරන්න පුළුවන්. දැන් බලන්න මේ එකම රෝගයක් මගින් සත්ව කාණ්ඩ දෙකකට හානි සිද්ධ කරලා. උදාහරණයක් විදිහට ඇන්ත්‍රැක්ස් කියන රෝගය. මේක හදන්න බැක්ටීරියාවක් දායක වෙන්නේ. එතකොට මේ ජෛව රසායනික අවිය සෑදීම සඳහා මේ ඇන්ත්‍රැක්ස් කියන බැක්ටීරියාව රසායනාගාරවල මේ කට්ටිය සජීව තත්ත්වයෙන් පවත්වාගෙන බෝ කරලා මොකක් හරි ක්‍රමයකට මේ කට්ටිය සංරක්ෂණය කරලා පවත්වා ගන්න. එතකොට මේ ශුද්‍ර ජීවියා ජීවී තත්ත්වයෙන් පවත්වාගෙන පහර දෙන්න ඕන ස්ථානයට මෙයාලව ගිහින් දැම්මහම එතන ඉන්න සියලුම ජීවීන්ට හානි සිද්ධ කරනවා ඒ ශුද්‍ර ජීවියා ක්‍රියාත්මක වෙන. හොඳයි. මම හිතනවා ශුද්‍ර ජීවීන්ගේ ආර්ථික වැදගත්කම පිළිබඳව අද පාඩම ඔයාලා හොඳින් තේරුම් ගන්න ඇති කියලා. මං ඉදිරියේදී ඔයාලට ගේනවා ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම අපිට කොහොමද ඇති වෙන්නේ කියන එක තුන්වෙනි පාඩම විදිහට අපි ඒ පාඩමෙන් නැවත හමු වෙමු. ඔයාලා මගේ නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියන්න. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අලුත් පාඩමේ නැවත හමු වෙමු.